සුබ දවසක් ඔයාලා හැමෝටම. මම එස්.ඒ.ටී. බණ්ඩාර. අද මම ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ 10 ශ්‍රේණියේ පදාර්ථයේ ව්‍යුහය ගැන උගන්වන පාඩම් මාලාවේ පළවෙනි කොටසයි. මම මේ පාඩම් කොටස් කිහිපයකින් ඔයාලට ඉදිරිපත් කරන්න හිතුවේ ගොඩක් දිගු පාඩම් වලින් ඔයාලට මතකයට යන කරුණු ප්‍රමාණය අඩු නිසා. කොහොමටත් රසායන විද්‍යාව පිළිබඳ ඉගෙන ගන්නකොට මේ පාඩම එකිනෙක බැදී පවතිනවා වගේම මේ පාඩම ඉදිරියේදී ඉගෙන ගන්න සෑම කොටසකටම අවශ්‍ය වෙනවා. ඒ නිසා ඊටමත් සරල ආකාරයට මේ කරුණු ඔයාලට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ. කටපාඩම් කිරීමෙන් තොරව අවබෝධ කරගන්න ඕනි නිසා. මේ පාඩම හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරලා, like එකකුත් දාලා, ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. මේ පාඩමෙන් මම සකස් කරලා තියෙන online MCQ ප්‍රශ්න පත්‍රයක link එකක් description එකේ දාලා තියෙනවා. පාඩම බලලා ඉවර වෙලා ඒකටත් උත්තර සපයන්න උත්සාහ කරන්න. ඔයාලා ඉගෙන ගත්ත දේ ඔයාලටම බලා ගන්න පුළුවන් ඒකේ. හොඳයි. එහෙනම් අපි පාඩමට සම්බන්ධ වෙමු. අපි දන්නවා අවකාශයේ ඉඩක් අත් කරගන්නා ස්කන්ධයක් සහිත ද්‍රව්‍ය පදාර්ථ කියලා. බලන්න මේ රූප දෙක. තරලයකට ඝන ද්‍රව්‍යයක් දාපුවහම මොකද්ද වෙන්නේ? ඒ තරලයේ මට්ටම ඉහළට ගමන් කරනවා. ඇයි? ඒකට හේතුව අර ඝන ද්‍රව්‍යයට ඉඩ දෙන නිසා. ඒ වගේම මේක බලන්න. මේකෙදී තරලයක් තියෙන වාජනයකට තවත් තරලයක් එකතු කරපුවහම ඒකෙත් අර ද්‍රව මට්ටම ඉහළ යනවා. ඒකට හේතුව ඒ අවකාශයේ ඉඩක් ගන්නවා කියන පෙන්눔 කරන නිසා. එතකොට මේ පදාර්ථවල අඩංගු සංඝටක අණු අපි පදාර්ථයේ වර්ග කිරීමක් කරලා තියෙනවා පහළ පන්තිවලදී. අපි නැවත ඒක මතක් කරගමු. පදාර්ථය අපිට ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. සංශුද්ධ ද්‍රව්‍ය සහ සංශුද්ධ නොවන ද්‍රව්‍ය කියලා. එතකොට මේ සංශුද්ධ ද්‍රව්‍ය අපි නැවත කොටස් දෙකකට වෙන් කරනවා මූල ද්‍රව්‍ය සහ සංයෝග කියලා. මූල ද්‍රව්‍ය කියන්නේ එකම පරමාණු වර්ගයකින් සකස් වෙලා තියෙන. සංයෝගයක් කිව්වොත් එහෙම ඒක පරමාණු වර්ග කිහිපයක්, මූලද්‍රව්‍ය වර්ග කිහිපයක් යම්කිසි නිශ්චිත අනුපාතයකට සම්බන්ධ වෙලා හැදෙන අණු වර්ග වලින් පමණයි මේක සමන්විත වෙන්නේ. එතකොට සංශුද්ධ නොවන ද්‍රව්‍ය මොනවාද? සංශුද්ධ නොවන ද්‍රව්‍යත් අපි කොටස් දෙකකට වෙන් කරනවා. ඒවා අපි මිශ්‍රණ කියලා හඳුන්වන්නේ පොදුවේ. ඒක ආකාර දෙකක් තියෙනවා. සමජාතීය මිශ්‍රණ සහ විෂම ජාතීය මිශ්‍රණ කියලා. දැන් අපි බලමු පදාර්ථයේ තැනුම් ඒකකය ගැන. ඔයාලා 9 ශ්‍රේණියේදී මේ පාඩම ඉගෙනගෙන තියෙනවා. පදාර්ථයේ තැනුම් ඒකකය අපි හඳුන්වන්නේ පරමාණුවක් කියලා. එතකොට මේ පරමාණුවක් තුල උපපරමාණුක අංශු රාශියක් තියෙනවා කියන එක අපි 9 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. මොනවද මේ උපපරමාණුක අංශු? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ඒකෙන් අපි දන්නවා ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියන දෙක එකතු වෙලා න්‍යෂ්ටිය කියලා පරමාණුව මැද ව්‍යුහයක් නිර්මාණය කරනවා. ඒ වටා චලනය වන ඉලෙක්ට්‍රෝන පවතිනවා. දැන් මේ උපපරමාණුක අංශු වල ගුණ අපි මේ වගුව ඇසුරෙන් ටිකක් සාකච්ඡා කරමු. බලන්න. ආරෝපණය ගැන අපි උපපරමාණුක අංශු වල කතා කරනවා. ඒ වගේම ස්කන්ධය ගැනත් කතා කරනවා. ස්කන්ධය කියන්නේ සාපේක්ෂ දෙයක්නේ. යම්කිසි පදාර්ථ ප්‍රමාණයකට සාපේක්ෂව අනෙක් ද්‍රව්‍ය පදාර්ථ ප්‍රමාණය ගණනය කිරීමක් තමයි එතනදී කරන්නේ. එහෙනම් දැන් මේ පරමාණු වල තියෙන උපපරමාණුක අංශු වර්ග තුනේ ආරෝපණය ගැන ඉස්සල්ලාම කතා කරොත් ප්‍රෝටෝනිය කියලා හඳුන්වන උපපරමාණුක අංශුව ධන එකක ආරෝපණයක් දරනවා. නියුට්‍රෝනිය කියන උපපරමාණුක අංශුවට ආරෝපණයක් නැහැ. ඒ වගේම ඉලෙක්ට්‍රෝනයට ඍණ එකක ආරෝපණයක් තියෙනවා කියලා සලකනවා. ස්කන්ධය ගැන කතා කරොත් ප්‍රෝටෝනියක ස්කන්ධය තමයි අපි ස්කන්ධ ඒකකයක් විදිහට ගන්න. එතකොට ප්‍රෝටෝනියක ස්කන්ධයේ ඒකක එකක් නම් ඒ ස්කන්ධයට සමාන ස්කන්ධයක් නියුට්‍රෝනිය දරන නිසා නියුට්‍රෝනීය ස්කන්ධයත් පරමාණුක ස්කන්ධ ඒකකයේ එහෙම නැත්නම් AMU කියලා හඳුන්වන ඒකකයෙන් එකක් වෙනවා. ඉදිරියේදී අපි පරමාණුක ස්කන්ධ ඒකකය ගැන කතා කරනවා. ඊගාවට ඉලෙක්ට්‍රෝනය ගැන කතා කරොත් ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය
ප්‍රෝටෝනයක හෝ නියුට්‍රෝනික ස්කන්ධයෙන් 1840කින් එකක්. ඒ කියන්නේ ඊටාම කුඩා නොගිනිය හැකි තරම් කුඩා ස්කන්ධයක් වෙනවා. ඒක නිසා පරමාණුක ස්කන්ධය ගැන කතා කරනකොට අපි කතා කරන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන යොදාගෙන පමණයි. දැන් අපි බලමු පරමාණුවේ ව්‍යුහය පිළිබඳ කරපු අධ්‍යයනයන් සහ ඒ විද්‍යාඥයන් ගැන. ක්‍රිස්තු වර්ෂ 1875 දී විලියම් ක්‍රූක්ස් කියන විද්‍යාඥයා කැතෝඩ කිරණ නලය කියන උපකරණය නිර්මාණය කළා. එතකොට මේක ඇසුරෙන් එයා පරමාණුවේ ව්‍යුහය ගැන පර්යේෂණ කළා. එතකොට පරමාණුවක ආකෘතියක් නිර්මාණය කරා මනසින් අපිට ඇහෙන් දකින්න බැරි ව්‍යුහය. ඒ ආකෘතිය අපි හඳුන්වනවා ග්‍රහ ආකෘතිය. එතකොට මේක සඳහා යොදාගත්තේ අනුමාන කිරීම යොදාගත්තේ අර කැතෝඩ කිරණ නලය භාවිතා කරලා. අර්නස්ට් රදර්බර්ඩ් කියන විද්‍යාඥයා තමයි මේ පිළිබඳ ග්‍රහ ආකෘතියක් මුලින්ම ඉදිරිපත් කළේ. එතකොට දැන් අපි කතා කරමු පරමාණුව පිළිබඳ තියෙන ග්‍රහ ආකෘතිය කියන්නේ මොකක්ද කියලා. පරමාණුවක් ගත්තොත් මේ පරමාණුවක මැදයේ ධන ආරෝපණය කරාශී වූ කුඩා කලාපයක් තියෙනවා කියලා කියනවා. ඒක අපි හඳුන්වනවා පරමාණුවේ න්‍යෂ්ටිය කියලා. එතකොට මේ න්‍යෂ්ටිය නිර්මාණය වීමට දායක වන උපපරමාණු අංශු දෙකක් ගැන අපි සාමාන්‍ය පෙළ මට්ටමේදී කතා කරනවා. එකක් ප්‍රෝටෝන, අනිත් එක නියුට්‍රෝන. එතකොට මේකේ ව්‍යුහය ගැන කතා කරපුවාම මේක විස්තර කරලා දෙන්නේ කොහොමද? ෆුට්බෝල් පිට්ටනියක හරි මැදි කඩල ඇටයක් තිබ්බහම ඒ කඩල ඇටය ෆුට්බෝල් පිට්ටනියට සාපේක්ෂව කොච්චර විශාලත්වයක් දරනවද? අන්න ඒ වගේලු පරමාණුවක සමස්ත පරමාණුව ගත්තොත් මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන මාර්ගයේ විශාලත්වයත් එක්ක සංසන්දනය කරනකොට න්‍යෂ්ටිය හරියට අර පිට්ටනිය මැද තියෙන කඩල ඇටයකට හා සමානයි කියලා තමා උදාහරණයකට යොදාගන්නේ. එතකොට නීල් බෝර් කියලා විද්‍යාඥයා එයා මේ ග්‍රහ ආකෘතිය පිළිබඳව තවත් අධ්‍යයනය කරා. ඒකලා එයා හොයාගත්තා මේ න්‍යෂ්ටිය වටේ නිශ්චිත ගමන් මාර්ගවලලු ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ. එතකොට න්‍යෂ්ටියේ සිට යම්කිසි දුර ප්‍රමාණයකින් තමයි මේ ඉලෙක්ට්‍රෝන චලනය වෙනවා කියලා කියන්නේ. එක් ඉලෙක්ට්‍රෝන චලනය වෙන දුර වෙනස් වෙනවා. ඒ දුර අනුව මේක නිර්මාණය කරනවා න්‍යෂ්ටිය වටේ ගෝලීය ප්‍රදේශයක්. එතකොට මේ ගෝලීය ප්‍රදේශයේ සීමාව අපි කවචයක් කියලා හඳුන්වනවා. එහෙම පරමාණුවක න්‍යෂ්ටිය වටේ ගමන් කරන ඉලෙක්ට්‍රෝන කවච තුලලු රැඳිලා තියෙනවා. හරියට අපි ගත්තොත් එහෙම රඹුටන් ගෙඩියක් ගන්න. රඹුටන් ගෙඩිය කපලා බැලුවොත් අපිට පේනවා ඒකේ මැද තියෙනවා බීජය. බීජයේ වටේ තියෙනවා බීජාවරණය. තුනී බීජාවරණය. ඊට පිටින් තියෙනවා අපි ආහාරයට ගන්න කොටස. ඊටත් පිටින් තියෙනවා මේකේ ඵලයේ ආවරණය. අන්නේ ඒ වගේ මේ න්‍යෂ්ටිය වටේට විවිධ මට්ටම් වලින් කවච නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ කවච නම් කිරීමක් කරලා තියෙනවා පළවෙනි කවචය, දෙවෙනි කවචය සහ තුන්වෙනි කවචය කියලා. එහෙම නැත්නම් ඉංග්‍රීසි අකුරු වලින් නම් කරනවා නම් K L M N විදිහට නම් කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම මේ කවචයකට දරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවකුත් කියලා තියෙනවා. පළවෙනි කවචය තුල ඒ කියන්නේ න්‍යෂ්ටියට ආසන්නයෙන්ම තියෙන කවචය තුල පවතිනවා කියන්නේ උපරිම ඉලෙක්ට්‍රෝන දෙක. දෙවෙනි කවචයට ගියහම ඒක තුල රැඳෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 8ක් කියලා කියනවා. තුන්වෙනි කවචයට ගියාම එය තුල රැඳෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 18ක්ලු උපරිමය. හොඳට මතක තියාගන්න මේ උපරිමාගය ගැන කතා කරන්නේ. ඊගාවට හතරවෙනි කවචයට ගියාම ඒ කවචය තුල ඉලෙක්ට්‍රෝන රැඳිලා තියෙන්න පුළුවන් උපරිම වශයෙන් 32ක් දක්වා. ප්‍රතික්‍රියාවක් වීමට පෙර පරමාණුවක තියෙන ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණනට සමාන වෙනවා. ඒ කියන්නේ පරමාණුව නිර්මාණය වෙනකොට ඒක තුල තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ ප්‍රෝටෝන සංඛ්‍යාව සමානයි. එහෙම වුණාම මොකද වෙන්නේ? ප්‍රෝටෝන ධනාරෝපිතාංශු, ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතාංශු.
එතකොට මේ දෙක ධනාරෝපණ සහ ඍණාරෝපණ සමාන ප්‍රමාණයකින් පැවතුනහම මොකද්ද වෙන්නේ? විද්‍යුත් වශයෙන් මේ පරමාණු උදාසීනයි කියලා සැලකෙනවා. හැබැයි රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා කියන්නේ පරමාණුවක් හැම වෙලෙම උත්සාහ කරන්නේ තමන්ගේ අවසාන කවචය, එහෙම නැත්නම් අවසාන ශක්ති මට්ටම සන්තුෂ්ත කරලා තියාගන්නවා. ඒ කියන්නේ පුරවලා තියාගන්න එක. ඒ සඳහා මෙයාලා විවිධ කාර්යයන් කරනවා. ඒකේ කාර්යයන් 3ක් අපි හඳුන්වා දෙනවා. පළවෙනි කාර්යය තමයි අවසාන කවචයේ සම්පූර්ණ කරගන්න අපහසු නම් ඉලෙක්ට්‍රෝන ලබාගෙන එයා තියෙන ඉලෙක්ට්‍රෝන ටික ඉවත් කරලා ඒ කවචයේම අයින් කරනවා. එතකොට ඊට කලින් කවචයේ සම්පූර්ණ වෙලා තියෙන නිසා මෙයා ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයකට එනවා. එහෙමත් නැත්නම් අවසාන කවචයට ඉලෙක්ට්‍රෝන කිහිපයක් නම් අඩු සන්තුෂ්ත වෙන්න එයා වෙනත් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් කරනවා. එහෙම කරලා එයා අවසාන කවචය සම්පූර්ණ කරගෙන ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයකට එනවා. එහෙමත් නැත්නම් මෙයාලා කරනවා අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන තවත් පරමාණුවක අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සමග සහයෝගයෙන් තියාගන්න. එකට බැඳිලා සහයෝගයෙන් තියාගන්න. ඔය විදිහට අවසාන කවචය සන්තුෂ්ත කර ගැනීමට තමයි පරමාණුවක් උත්සාහ කරන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ පරමාණුක ක්‍රමාංකය ගැන. මොකද්ද පරමාණුක ක්‍රමාංකය? පරමාණුවක න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන ගණන එම මූලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකය කියලා හඳුන්වනවා. එතකොට උදාහරණයක් විදිහට මෙතන දීලා තියෙනවා ලිතියම් කියන මූලද්‍රව්‍යයට අයිති පරමාණු. එතකොට ලිතියම් වල න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 3ක් අන්තර්ගත වෙනවා. එහෙමනම් මේකේ පරමාණු ක්‍රමාංකය 3ක් කියලා සඳහන් කරනවා. බලන්න තවත් උදාහරණ කිහිපයක්. නයිට්‍රජන් පරමාණුව ගත්තොත්. නයිට්‍රජන් පරමාණුවේ ප්‍රෝටෝන 7ක් තියෙනවා න්‍යෂ්ටිය තුල. එතකොට මේකේ පරමාණු ක්‍රමාංකය 7යි කියලා කියන්න පුළුවන්. කාබන් පරමාණුව ගත්තොත්. කාබන් පරමාණුව නිර්මාණය වෙලා තියෙන න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 6යි තියෙන්නේ. එහෙනම් මෙයාගේ පරමාණු ක්‍රමාංකය කීයද? 6ක් වෙනවා. ඒ වගේම නියෝන් කියන ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙන පරමාණුව ගත්තොත් මේකේ ප්‍රෝටෝන 10ක් අන්තර්ගත වෙනවා. එහෙනම් පරමාණුක ක්‍රමාංකය කීයද? Z සමානයි 10ක් වෙනවා. සෝඩියම් පරමාණුව බලන්න. සෝඩියම් පරමාණුව ගත්තොත් මෙයාගේ ප්‍රෝටෝන සංඛ්‍යාව 11ක් අන්තර්ගත වෙනවා න්‍යෂ්ටිය තුල. එහෙනම් යාගේ පරමාණු ක්‍රමාංකය Z සමානයි 11යි. ආගන් ගත්තොත් ප්‍රෝටෝන 18ක් අන්තර්ගත වෙනවා. එහෙනම් පරමාණු ක්‍රමාංකය 18යි. කැල්සියම් ගත්තොත් අපි ඕලෙවල් මට්ටමේදී කතා කරන අවසාන පරමාණු වර්ගය ඒකේ ප්‍රෝටෝන 20ක් අන්තර්ගත වෙනවා. එහෙනම් පරමාණු ක්‍රමාංකය 20ක් වෙනවා. දැන් අපි කතා කරමු ස්කන්ධ ක්‍රමාංකය ගැන. යම් මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන හා නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව එම මූලද්‍රව්‍යයේ ස්කන්ධ ක්‍රමාංකය කියලා හඳුන්වනවා. ස්කන්ධ ක්‍රමාංකයේ නම් අපිට කියන්න පුළුවන් ස්කන්ධ ක්‍රමාංකය සමාන වෙනවා ප්‍රෝටෝන ගණන එකතු කිරීම නියුට්‍රෝන ගණන කියලා. අපි දන්නවා පරමාණුක ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන කියලා. එහෙනම් අපිට මෙතන තියෙන ප්‍රෝටෝන ගණන කියන වචනය වෙනුවට පරමාණුක ක්‍රමාංකය කියන වචනේ ඇතුල් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ප්‍රෝටෝන ගණන කියන එක අපි ගේනවා මේ සමාන කිරීමෙන් අනිත් පැත්තට. එහෙම වුණාම මොකද වෙන්නේ? මෙතන ධන සංඛ්‍යාවක් විදිහට තියෙන දෙයක් සමාන කිරීමෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට ගියාම ඍණ සංඛ්‍යාවක් බවට පත් වෙනවා. එහෙනම් දැන් අපි මේ ප්‍රෝටෝන ගණන කියන වචනේ වෙනුවට පරමාණු ක්‍රමාංකය යොදාගත්තා. එහෙනම් මේ පරමාණු ක්‍රමාංකය කියන වචනේ මේ පැත්තට ආපුවම ස්කන්ධ ක්‍රමාංකය අඩු කිරීම පරමාණුක ක්‍රමාංකය කියලා ලියන්න පුළුවන්. එහෙම වුණාම මේ අනෙක් පැත්තේ ඉතුරු වෙන්නේ නියුට්‍රෝන ගණන. එහෙනම් අපිට පුළුවන් පරමාණුවක ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණුක ක්‍රමාංකය දන්නවා නම් නියුට්‍රෝන ගණන සොයන්න. මේ සමීකරණය භාවිතා කරලා. හරි.
බලන්න උදාහරණයක් ආගන්. න්‍යෂ්ටි අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව 18යි. ඒ වගේම න්‍යෂ්ටි අන්තර්ගත වෙන නියුට්‍රෝන සංඛ්‍යාව 22ක් වෙනවා. එහෙනම් ආගන් පරමාණුයි ස්කන්ධ ක්‍රමාංකය අපිට කියන්න පුළුවන් p ධන n කියලා. එහෙනම් මූලද්‍රව්‍ය ස්කන්ධ ක්‍රමාංකය සඳහා යොදා ගන්න සංකේතය කැපිටල් A සමානයි p ධන n 40ක් වෙනවා. එහෙනම් ආගන් වල ස්කන්ධ ක්‍රමාංකය 40යි. දැන් බලන්න මේ උදාහරණ ටික. ෆ්ලෝරින් ප්‍රෝටෝන 9ක් තියෙනවා, නියුට්‍රෝන 10ක් තියෙනවා. එහෙනම් මේක ස්කන්ධ ක්‍රමාංකය A සමානයි p ධන n A සමානයි 19ක් වෙනවා. ඔක්සිජන් වල ප්‍රෝටෝන 8යි, නියුට්‍රෝන 8යි. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය 16ක් වෙනවා. ක්ලෝරින් වලට ගියාම ක්ලෝරින් වල ප්‍රෝටෝන 17ක් තියෙනවා, නියුට්‍රෝන 18ක් තියෙනවා. එහෙනම් මේම ක්ලෝරින් පරමාණුයි ස්කන්ධ ක්‍රමාංකය 35ක් වෙනවා. සෝඩියම් වල ප්‍රෝටෝන සංඛ්‍යාව 11ක් වෙනවා, නියුට්‍රෝන සංඛ්‍යාව 12ක් වෙනවා. එහෙනම් මේ පරමාණුයි ස්කන්ධ ක්‍රමාංකය 23ක් වෙනවා. හොඳයි. දැන් අපි බලමු සම්මත ක්‍රමයට මූලද්‍රව්‍යයක් සංකේත වලින් නිරූපණය කරන ආකාරය. ස්කන්ධ ක්‍රමාංකය A කියලා දන්නවා. පරමාණු ක්‍රමාංකයේ සංකේතය Z කියලා අපි දන්නවා මේ වෙනකොට. එහෙනම් මූලද්‍රව්‍ය X කියලා හැඳින්වුවොත් මේ රූපේ දැක්වෙන ආකාරයට X-ට ඉදිරියෙන් ඉහළින් A සංකේතය. එහෙම නැත්නම් ස්කන්ධ ක්‍රමාංකයත් ඉදිරියෙන් පහළින් පරමාණු ක්‍රමාංකයත් යොදනවා. දැන් බලමු උදාහරණ කිහිපයක්. බලන්න. හීලියම්. ස්කන්ධ ක්‍රමාංකය 4යි. පරමාණු ක්‍රමාංකය 2යි. එතකොට අපිට ලියන්න පුළුවන් හීලියම් 4 2 කියලා. ඒ වගේම නයිට්‍රජන් ගත්තොත් නයිට්‍රජන් වල 714 විදිහටත්, නියොන් වල 10 20 විදිහටත්, මැග්නීසියම් වල 12 24 විදිහටත් අපිට දක්වන්න පුළුවන්. දැන් අපි කතා කරමු සමස්ථානික කියන්නේ මොකක්ද කියලා. වචනයෙන් අර්ථ දැක්වෙන විදිහට සම ස්ථානයක් දරනවා. පරමාණු වල ප්‍රෝටෝන සංඛ්‍යාව සමාන වුණාම ඒවායේ පරමාණුක ක්‍රමාංකය එකම වෙනවා. බලන්න දැන් මේ උදාහරණයක් දීලා තියෙනවා. හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංකය 1යි. තවත් එකක් තියෙනවා හයිඩ්‍රජන් පරමාණු ක්‍රමාංකය 1 වෙන. තවත් එකක් තියෙනවා ඒ ආකාරයටම පරමාණු ක්‍රමාංකය 1 වෙලා හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය සකස් වෙනවා. නමුත් මේ වගේ පරමාණුක ක්‍රමාංකය 1 වුණාට නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙනවා. පළවෙනි එකේ නියුට්‍රෝන නැහැ. ඒකින්ද ඒකේ ස්කන්ධ ක්‍රමාංකයේ ප්‍රෝටෝන ස්කන්ධයට සමාන වෙනවා. ඒ වගේම දෙවෙනි හයිඩ්‍රජන් පරමාණුවේ එක නියුට්‍රෝනයක් තියෙනවා. ඒකින්ද මේකේ න්‍යෂ්ටි ස්කන්ධය අපි ස්කන්ධ ක්‍රමාංකය කියලා ගන්නෙ. එහෙනම් මෙතන ස්කන්ධ ක්‍රමාංකය 2ක් විදිහට සටහන් වෙනවා. තුන්වෙනි එකේ ගත්තොත් එහෙම තුන්වෙනි එකේදී නියුට්‍රෝන 2ක් තියෙන නිසා ස්කන්ධ ක්‍රමාංකය 3ක් බවට පත් වෙනවා. ඒක නිසා මේ සියලුම පරමාණු හයිඩ්‍රජන් ගණයට ගත්තත් අපි විශේෂ නම් දෙන අවස්ථා තියෙනවා. හයිඩ්‍රජන් වල සමස්ථානික 3 අපි නම් කරනවා ප්‍රෝටියම්, ඩියුටීරියම් සහ ට්‍රිටියම් කියලා. ඒ වගේම මේ උදාහරණය බලන්න. ලිතියම්. ලිතියම් වල තියෙනවා නියුට්‍රෝන 3ක් තියෙන පරමාණු. ඒ වගේම නියුට්‍රෝන 4ක් තියෙන පරමාණු. ඒ වගේම නියුට්‍රෝන 5ක් තියෙන පරමාණු. එතකොට නියුට්‍රෝන ගණන වැඩි වෙනකොට ස්කන්ධ ක්‍රමාංකය ඊට සමානව වැඩිවීමක් වෙනවා. එහෙනම් ලිතියම් වල තියෙනවා ලිතියම් 3 6 ආකාරයේ සමස්ථානික, 3 7 ආකාරයේ සමස්ථානික සහ 3 8 ආකාරයේ සමස්ථානික. එකම මූලද්‍රව්‍යයේ හැම පරමාණුවකම තිබෙන ප්‍රෝටෝන සංඛ්‍යාව සහ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන වුවත් එකම මූලද්‍රව්‍යයේ වෙනස් නියුට්‍රෝන සංඛ්‍යා සහිත පරමාණු තියෙනවා. ඒවා අපි හඳුන්වන්නේ සමස්ථානික කියලා. දැන් බලන්න මේ තියෙන්නේ කාබන් වල සමස්ථානික ආකාර 3ක්. කාබන් 6 12,
කාබන් 613 සහ කාබන් 614. එතකොට මේකේ පහලින් දක්වලා තියෙනවා ඒ වගේ ස්ථායීතාවය. කාබන් 612 කියන එක ස්ථායි වෙනවා. ඒ වගේම අපි සාම්පලයක් ගත්තොත් ඒක තුල කාබන් 612 සමස්ථානිකයෙන් 98.89%ක්ම අන්තර්ගත වෙනවා. කාබන් 613 ගත්තොත් ඒකත් ස්ථායි පරමාණු ආකාරයක්. ඒකෙත් 1.1.11ක් අන්තර්ගත වෙන්නේ. ඊළඟට මේ කාබන් 614 කියන සමස්ථානික වර්ගයක් තියෙනවලු මේ කාබන් සාම්පල් එකක් ගත්තොත්. හැබැයි මේක අස්ථායි. කාලයත් එක්ක මේක න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා විකිරණ පිට කරනවා. ඊට පස්සේ මේක වෙනත් කාබන් සමස්ථානිකයක් බවට පත් වෙනවා. මෙහෙම දැන් යම් කිසි සාම්පලයක තියෙන කාබන් පරමාණු, ඒ කියන්නේ කාබන් 614 කියන පරමාණු සංඛ්‍යාවෙන් භාගයක් බවට පත් වෙන්න ගත වෙන කාලයක් තියෙනවා. ඒක අපි හඳුන්වනවා අර්ධ ආයු කාලය කියලා. කාබන් 614 කියන සමස්ථානිකයේ අර්ධ ආයු කාලය අවුරුදු 5715ක් කියලා ගණනය කරලා තියෙනවා විද්‍යාඥයෝ. ඒ අනුව ජීවි දේහය තුළ කාබන් ප්‍රමාණය සංසරණය වෙනවා. කාබන් ඩයොක්සයිඩ් විදියට වායු ගෝලයට නිදහස් කරන ගමන් ආහාර විදියට නැවත කාබන් ශරීරයට එකතු වෙනවා. එහෙනම් ජීවි දේහයක් තුළ මේ කාබන් 614 කියන සමස්ථානිකයේ යම්කිසි නිශ්චිත ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපි මිය ගියා කියලා හිතන්න. අස්ථි ජීර්ණ වෙන්න කාලයක් ගත වෙන නිසා. අනිත් කොටස් ටික ජීර්ණය වෙලා පරිසරයට එකතු වුනහම අස්ථිවල තියෙන කාබන් ප්‍රමාණය ඉතුරු වෙනවා. එතකොට මේ අස්ථිවල තියෙන කාබන් පරමාණුත් එක්ක මේ කාබන් 614 පරමාණුත් අන්තර්ගත වෙනවා. එතකොට පන තියෙන ජීවියෙකුගේ අස්ථිවල තියෙන කාබන් 614 සමස්ථානික ප්‍රමාණයට වඩා පොළොව තුල වැළලීලා අවුරුදු 5715ක් තිබ්බ අස්ථියක් අරගෙන පරීක්ෂා කරොත් ඒකේ තියෙන අර කාබන් 614 කියන සමස්ථානික ප්‍රමාණය අර්ධයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා වර්තමානයේ පොසිල කියලා අපි හඳුන්වන ජීවීන්ගේ අස්ථි අපිට හම්බ වුණහම අපි ඒකේ ආයුෂ නිර්ණය කිරීමට යොදා ගන්නවා මේ විකිරණශීලී එහෙම නැත්නම් අස්ථායි කාබන් සමස්ථානිකයේ කොච්චර ප්‍රමාණයක් අන්තර්ගතද කියන එක මත. එහෙනම් අපිට අර්ථ දැක්වීමක් කියන්න පුළුවන් සමස්ථානික කියන්නේ මොනවද කියලා. කොහොමද අපි ඒක ලියන්නේ? එකම මූලද්‍රව්‍යයේ ඇති වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු එම මූලද්‍රව්‍යයේ සමස්ථානික කියලා හඳුන්වනවා. අපි ගත්තොත් ඕනෑම පරමාණුවක් ඒ පරමාණුව තුල තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව අනුව අපිට ස්කන්ධ ක්‍රමාංකය ලැබෙනවා. එහෙනම් ස්කන්ධ ප්‍රමාංකයේ අපිට හැම වෙලේම එක් පරමාණුවක් ලබා ගත්තොත් ලැබෙන්නේ පූර්ණ සංඛ්‍යාවකි. බලන්න මෙතන උදාහරණ දෙකක් දීලා තිනවා. කාබන් දීලා තියෙනවා 612 සමස්ථානිකය, කාබන් 613, කාබන් 614 කියලා සමස්ථානික තුනක් තියෙනවා. මේ හැම එකම ප්‍රෝටෝන 6 බැගින් තියෙනවා. එහෙනම් නියුට්‍රෝන 612 එකේ නියුට්‍රෝන 6යි, 613 එකේ නියුට්‍රෝන 7යි, 614 එකේ නියුට්‍රෝන 8ක් අන්තර්ගත වෙනවා. එහෙනම් අපිට මේ වගේ පූර්ණ සංඛ්‍යාවලින් එක් එක් පරමාණුයේ ස්කන්ධ ක්‍රමාංකය ලැබෙනවා. ක්ලෝරින් වල පරමාණු ක්‍රමාංකය 17 වෙද්දී එක් ක්ලෝරින් පරමාණු ආකාරයක් හම්බ වෙනවා අපිට ස්කන්ධ ක්‍රමාංකය 35 වෙන. එහෙනම් ඒක තුල නියුට්‍රෝන අන්තර්ගත වෙනවා 18ක්. එතකොට ක්ලෝරින් 1737 කියන සමස්ථානිකය ගත්තොත් මේක තුල අන්තර්ගත වෙනවා නියුට්‍රෝන 20ක්. ඒ වගේම අස්ථායි ආකාරයකුත් තියෙනවා ක්ලෝරින් 1736 ප්‍රම. ඒකේ අන්තර්ගත වෙන්නේ කීයද එතකොට? නියුට්‍රෝන සංඛ්‍යාව 19ක්. හරි. දැන් අපි මේ ක්ලෝරින් වල සාම්පල් එකක් ගන්නවා. විශාල පරමාණු සංඛ්‍යාවක් තියෙන සාම්පල් එකක් ගන්න. ඒ සාම්පල් එක අරගෙන පරීක්ෂා කරොත් ඒකේ තියෙන සමස්ථානික වෙන් කරොත් අපිට හම්බ වෙනවලු
ක්ලෝරීන් 1735 කියන එකෙන් සාමාන්‍යයෙන් 75.77ක ප්‍රමාණය. එතකොට ක්ලෝරීන් 1737 කියන සමස්ථානිකයෙන් 24.23ක ප්‍රමාණයක් හම්බ වෙනවා. විකිරණශීලී ඒවා යම්කිසි සංඛ්‍යාත්මක අගයක් තියෙන්නේ විශාල ප්‍රමාණයකින් අන්තර්ගත වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා පරමාණුක ස්කන්ධ ක්‍රමාංක ලියනකොට අපි සාම්පල් එකක් අරගෙන ඒකේ තියෙන පරමාණු සියල්ලගේම ස්කන්ධය අරගෙන ඒක පරමාණු සංඛ්‍යාවෙන් බෙදලා ලබා ගන්න. එතකොට ක්ලෝරීන් වලට වෙන වැඩේ අපි දැන් සාකච්ඡා කරමු. ක්ලෝරීන් ස්කන්ධ ක්‍රමාංකය 35 වෙන එකෙන් 75.7ක් ඒ සාම්පල් එක තුල. ඒ වගේම ක්ලෝරීන් වල 37 ස්කන්ධ ක්‍රමාංකයේ සහිත සමස්ථානිකයෙන් 24.23ක් අන්තර්ගත වෙනවා. එතකොට මෙතන 75.77යි මෙතන 24.23යි. ඔය ඔක්කොම එකතු කරපුවාම 100ක්. අපි දැන් මේ සාම්පල් එක වෙන වෙනම එක් එක් සමස්ථානිකවල ස්කන්ධය ලබා ගන්න. එහෙනම් අපිට ලැබෙනවා ක්ලෝරීන් 1735 කියන සමස්ථානිකයේ ඒ සාම්පලය තුල ස්කන්ධය 2651.95ක් විදිහටත් ක්ලෝරීන් 1737 කියන සමස්ථානිකයේ ප්‍රතිශතයක් විදිහට 896.51ක ප්‍රමාණයක්. දැන් මේ ටික ඔක්කොම එකතු කරපුවාම අපිට ලැබෙනවා 100ක ප්‍රමාණයක්. එහෙනම් අපිට ලැබෙනවා මේ 100ක ප්‍රමාණය අපි 101ක් කියන්නේ. එහෙනම් එක පරමාණුක ස්කන්ධය කොච්චරද කියන එක ගණනය කරන්න ගන්නවා. එහෙනම් ඒක 100ෙන් බෙදෙනවා. මේ එකතුව 100ෙන් බෙදපුවාම අපිට ලැබෙනවා 35.5. එතකොට මෙතන දශම සංඛ්‍යාවක් විදිහට අපිට ලැබිලා තියෙනවා ක්ලෝරීන් සමස්ථානිකයේ අන්තර්ගත සාම්පලයක ස්කන්ධ ක්‍රමාංකය. අපි කලින් අනිවාර්යයෙන්ම තනි පරමාණුවක් විදිහට ගත්තොත් අපිට හම්බ වෙන්නේ පූර්ණ සංඛ්‍යාවලින් උනාට ස්කන්ධ ක්‍රමාංකය විශාල සාම්පල් එකක් විදිහට ගත්තොත් අපිට මේ වගේ දශම ස්ථාන වලින් ලැබෙන අවස්ථා තියෙනවා. ඒක නිසා තමයි දරුවනේ ඔයාලට ඉදිරියේදී ගණනය කිරීම වලදීත් ක්ලෝරීන් වල ස්කන්ධ ක්‍රමාංකය 35.5ක් විදිහට ලබා දෙනවා ඔයාලට ගණනය කිරීම සඳහා. දැන් අපි කතා කරන්න යන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මොකක්ද කියලා. අපි දැන් මෙච්චර වෙලා කතා කරේ න්‍යෂ්ටිය හා සම්බන්ධ දේවල්. දැන් අපි න්‍යෂ්ටියට බාහිරින් එක් එක් කවචවල චලනය වෙන ඉලෙක්ට්‍රෝන පිළිබඳ කතා කරනවා. එතකොට උදාහරණයක් දීලා තියෙනවා නයිට්‍රජන් පරමාණු. බලන්න. ඒකේ කවච දෙකක් අන්තර්ගත වෙනවා. අපි දන්නවා කවච අභ්‍යන්තරයේ සිට බාහිරට පිරීගෙන යන්නේ. එහෙනම් පළවෙනිටම පිරෙන්නේ අභ්‍යන්තර කවචය. ඊගාවට දෙවෙනි කවචය. ඊට පස්සේ තුන්වෙනි කවචය. ඔය විදිහට පිරෙන්නේ. එතකොට එක් එක් කවච වලට පිරෙන්න පුළුවන් උපරිම සංඛ්‍යාවක් ගැන අපි මීට ඉස්සෙල්ලා කතා කරලා තියෙනවා. නයිට්‍රජන් වල පරමාණුක ක්‍රමාංකය 7යි. පරමාණුක ක්‍රමාංකය 7යි නම් මේ පරමාණුව ප්‍රතික්‍රියා කරලත් නැත්නම් කිසිම දෙයක් සමග එහෙනම් විද්‍යුත් වශයෙන් උදාසීන අවස්ථාවේ පවතින. එතකොට නයිට්‍රජන් පරමාණුව තුල අපි දන්නවා විද්‍යුත් වශයෙන් උදාසීනයි නම් ප්‍රෝටෝන සංඛ්‍යාවට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් එයා වටා චලනය වෙනවා. එහෙනම් මේ චලනය වෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් 7ක් වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා අපි හඳුන්වන්නේ මේ එක් කවචවල අන්තර්ගත වෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. එතකොට අපි කවච නම් කිරීමක් කරනවා KLMN කියලා. K කියන්නේ න්‍යෂ්ටියට ආසන්නයෙන්ම තියෙන කවචය. එහෙම නැත්නම් පළවෙනි කවචය. L කියන්නේ දෙවෙනි කවචය. ওই විදිහට ඒවා අපි ශක්ති මට්ටම් කියලාත් හඳුන්වනවා. එතකොට මේක තුල නයිට්‍රජන් පරමාණුව තුල තියෙනවා කවච දෙකක්. K කවචයට ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒක සම්පූර්ණයි. දෙවෙනි කවචයට ඉලෙක්ට්‍රෝන 5යි තියෙන්නේ. දැන් දෙකක් අතන පිරීලා එහෙනම් ඉතුරු 5 දෙවෙනි කවචයේ පිරෙන්න භාවිතා වෙනවා. එහෙනම් අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔය විදිහට ක්‍රමා දමමින් කවච සංඛ්‍යාව අනුව ක්‍රමා දමමින්
සටහන් කරන්න පුළුවන් මෙන්න මේ රූපයේ දැක්වෙන ආකාරයට. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මොකක්ද? පරමාණුවක න්‍යෂ්ටියේ සිට පිටතට පිළිවෙලින් එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය නිරූපණය කිරීම. අපි උදාහරණ කිහිපයක් බලමු. මේ තියෙන්නේ ක්ලෝරීන් පරමාණුව. ක්ලෝරීන් පරමාණුව තුල එතකොට කවච 3ක් තියෙනවා. කවච 3ක් තියෙනවා නම් පළවෙනි කවච දෙක පිරීලානේ තියෙන්නේ. එහෙනම් අපි දන්නවා පළවෙනි කවචය K එහෙම නැත්නම් පළවෙනි කවචය 2යි. දෙවෙනි කවචය පිරීලා තියෙන්නේ. ඒකෙද තියෙන්න පුළුවන් උපරිම ගණන 8යි. එහෙනම් 2යි 8යි කියන්නේ 10යි. ක්ලෝරීන් වල පරමාණුක ක්‍රමාංකය 17යි. එහෙනම් ඒක තුල විද්‍යුත් වශයෙන් උදාසීන අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන 17ක් අන්තර්ගත වෙනවා. ඒකෙන් පළවෙනි කවචය සහ දෙවෙනි කවචයේ පිරීම සඳහා ඉලෙක්ට්‍රෝන 10ක් වැය වෙලා තියෙනවා. එහෙනම් තුන්වෙනි කවචය සඳහා ඉලෙක්ට්‍රෝන කීයක්ද පිරෙන්නේ? 7යි. එහෙනම් අපිට ඒක දක්වන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේ ආකාරයට 2,8,7 විදිහට. තවත් උදාහරණයක් බලමු. ආගන්. ආගන් ගත්තොත් ආගන් වල කවච 3ක් තියෙනවා. ආගන් කියන්නේ අපිට හම්බ වෙන 18 වෙනි පරමාණු. ආවර්තිතා වගුවේ පිළිවෙලට 18 වන පරමාණු. එහෙම නැත්නම් පරමාණු ක්‍රමාංකයේ 18 වෙන මූලද්‍රව්‍ය. එතකොට 18යි නම් එයාගේ විද්‍යුත් වශයෙන් උදාසීන අවස්ථාවේ ප්‍රතික්‍රියා නොකර තියෙන අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන 18ක් එයාගේ න්‍යෂ්ටිය වටා චලනය වෙනවා කවච 3ක. බලමු ඒක කොහොමද පිරීලා තියෙන්නේ කියලා. අපි දන්නවා අභ්‍යන්තරයේ සිට පිරීගෙන යන්නේ. එහෙනම් පළවෙනි කවචයේ පිරීලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. තුන්වෙනි කවචයේත් ඉලෙක්ට්‍රෝන 8ක් අන්තර්ගත වෙනවා. එහෙම ගත්තාම 2යි 8යි 10යි 8යි 18ක් ඉලෙක්ට්‍රෝන ඔය විදිහට කවච 3 පුරහා සංසරණය වෙනවා. එහෙනම් ආගන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද? 2,8,8. තවත් උදාහරණයක් බලමු. සෝඩියම්. සෝඩියම් වල පරමාණු ක්‍රමාංකය 11යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 11යි තියෙන්නේ. එයාගේ පළවෙනි කවච දෙක පිරීලා තියෙනවා සම්පූර්ණයෙන්ම. 2යි 8යි. එතකොට කීයද? ඉලෙක්ට්‍රෝන 10යි. එහෙනම් ඉතිරි ඉලෙක්ට්‍රෝනය තුන්වෙනි කවචයට පිරීලා තියෙනවා. එහෙනම් සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපිට කියන්න පුළුවන් 2,8,1 විදිහට. කැල්සියම් වල ගත්තොත් කැල්සියම් කියන්නේ අපිට O level මට්ටමේදී ඉගෙන ගන්න තියෙන 20 වෙනි මූලද්‍රව්‍යය. 20 වෙනි මූලද්‍රව්‍යය කියන්නේ පරමාණු ක්‍රමාංකයේ 20 වන මූලද්‍රව්‍යය. පරමාණු ක්‍රමාංකයේ 20යි කියන්නේ එයාගේ ප්‍රෝටෝන 20යි තියෙන්නේ. විද්‍යුත් වශයෙන් උදාසීන අවස්ථාවේදී එයාගේ ප්‍රෝටෝන සංඛ්‍යාවට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් න්‍යෂ්ටිය වටේ චලනය වෙනවා. එහෙනම් ඒවා කවචවල පිරීලා තියෙන ආකාරය ගත්තා. පළවෙනි කවචයට 2ක් පිරෙනවා. අපි දන්නවා ඒකට පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2ක්. දෙවෙනි කවචයට ඉලෙක්ට්‍රෝන 8ක් උපරිමයට පිරෙන්න පුළුවන්. තුන්වෙනි කවචයට ඉලෙක්ට්‍රෝන 18ක් පිරෙන්න පුළුවන් වුණාට ඒකෙදි ඉලෙක්ට්‍රෝන පරමාණුවක ඉලෙක්ට්‍රෝන පිරෙන රටාවක් ගැන උසස් පෙළදී ඔයාලට ඉගෙන ගන්න ලැබෙනවා. ඒකට අනුව ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ පළවෙනි කවචයේ පිරෙනවා, දෙවෙනි කවචයේ පිරෙනවා, තුන්වෙනි කවචයේ 8ක් පිරෙනවා. ඊට පස්සේ හතරවෙනි කවචයෙන් 2ක් පිරීලා තුන්වෙනි කවචයේ පිරෙන්න පටන් ගන්නවා. මේක පැටලිලි සහගත වෙන නිසා තමයි සාමාන්‍ය පෙළ මට්ටමේදී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට පළවෙනි කවචයේ තියෙන්න පුළුවන් උපරිම ගාන 2යි, දෙවෙනි කවචයේ 8යි, තුන්වෙනි කවචයේ 8ක් දක්වා උපරිම යන විදිහට කතා කරලා හතරවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2ක් පිරීම ගැන කතා කරනවා. එහෙනම් කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් එහෙම අපිට ලියන්න වෙන්නේ 2,8,8,2 විදිහට. එහෙනම් ඔයාලා මතක තබා ගත යුතු දේ තමයි හැම වෙලෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට පළවෙනි කවචයේ සිට ඉලෙක්ට්‍රෝන පවතින විදිහට ලියන්නත් ඕන. ඒ වගේම සෑම කවචයකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ලිව්වට පස්සේ කමාවක් දාන්න ඕන.
පළවෙනි කවචේ පිරුණාට පස්සේ දෙවෙනි කවචේ සම්පූර්ණ ගාන පිරුණාට පස්සේ තුන්වෙනි කවචේ 8ක් පිරුණාට පස්සේ තමා හතරවෙනි කවචේ පිරෙන්න පටන් ගන්න. ඔය විදිහට සටහන් කරන්න හුරු වෙන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලට ඉගෙන ගන්න තියෙන මූලද්‍රව්‍ය 20ෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා බලන්න. මේ තියෙන තවත් උදාහරණ කිහිපයක්. හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංක 1යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි. ලිතියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 1 වෙනවා. ඒකේ පරමාණු ක්‍රමාංකය 3ක් වෙන නිසා. ෆ්ලෝරින් ගත්තොත් පරමාණු ක්‍රමාංකය 9ක් නිසා 2 7. සෝඩියම් ගත්තොත් 2 8 1. කැල්සියම් වල අපි කතා කරේ 2 8 8 2 විදිහට. මම හිතනවා පරමාණුක ව්‍යුහයේ ආරම්භක කොටස දැන් ඔයාලට පැහැදිලිව තේරෙන්නේ නැති. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මොකක්ද? ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකක්ද? පරමාණුක ක්‍රමාංකය කියන්නේ මොකක්ද? සමස්ථානික කියන්නේ මොකක්ද කියන එක ඕනෙම කෙනෙක් ඇහුවොත් පිළිතුරු සපයන්න හැකියාව ඇති කියලා. එහෙනම් අපි පරමාණුක ව්‍යුහය පිළිබඳ දෙවෙනි කොටසෙන් නැවත හමු වෙමු. ඔයාලා මගේ නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි අලුත් පාඩමකින් නැවත හමු වෙනකම් දැනට සමු ගන්නවා. ඔබට සුබ දවසක්.